ආයුබෝවන් යුනිවර්ස් ඉංග්ලිෂ් SL channel එක මගින් ඔබ වෙත ගෙන එන ඉංග්‍රීසි පාඩම් මාලාවේ passive voice පාඩම සමගයි ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ. What is passive voice? මොකක්ද කර්මකාරකය කියන්නේ? කෙටියෙන් කිව්වොත් කර්මකාරකය කියන්නේ කර්මයේ මුලට සිටින වාක්‍යය. අපි වඩා පැහැදිලි කිරීමකට ගියොත් අපිට වාක්‍ය රටා දෙකක් තියෙනවා. active voice එහෙම නැත්නම් කර්තෘ මුලට තියෙන වාක්‍ය සහ passive voice එහෙම නැත්නම් කර්මය මුලට තියෙන වාක්‍ය. අපි උදාහරණයක් සලකා බැලුවොත් she grows vegetables. ඇය එළවලු වවනවා. මේ වාක්‍යයේ ඇය එහෙම නැත්නම් she තමයි කර්තෘ. ඒක නිසා මේක කර්තෘකාරක වාක්‍යයක්. මොකද she එහෙම නැත්නම් ඇය ඉන්නේ වාක්‍ය මුලනේ. මේ වාක්‍යයෙන් passive voice වලින් ලිව්වොත් vegetables are grown by her. ඇය විසින් එළවලු වවනු ලබනවා. දැන් ඔයාලට හිතේවි active voice වලින් පහසුවෙන් ලියන්න පුළුවන් වාක්‍ය මොකටද passive voice වලින් ලියන්නේ කියලා. ඇත්තටම passive voice තියෙන්නේ active voice වලින් කියන වාක්‍ය passive voice වලට හරවන්න නෙමෙයි. අපිට සමහර අවස්ථාවලදී passive voice භාවිතා කරන්නම වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සමහර අදහස් ප්‍රකාශ කරන්න passive voice වඩාත් යොග්ගයි active voice වලට වඩා. Let's look at the usage of passive voice. අපි බලමු passive voice වල භාවිතාවන් මොනවද කියලා. එක් භාවිතාවක් තමයි අපි වාක්‍යයක කර්තෘ දන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා passive voice භාවිතා කරන්න. උදාහරණයක් විදිහට my wallet has been stolen. මගේ මුදල් පසුම්බිය හොරකම් කරලා. මෙහිදී මම දන්නේ නැහැ මුදල් පසුම්බිය හොරකම් කරේ කවුද කියලා. අවශ්‍ය නම් මෙහිදී කර්තෘ විදියට somebody, someone වගේ පදයක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒ වඩා යෝග්‍ය භාවිතාවක් නෙමෙයි. තවත් භාවිතාවක් වන්නේ අපි යම් වාක්‍යයක් ප්‍රකාශ කරන විට කර්තෘ අවශ්‍ය නැති අවස්ථාවලදී. උදාහරණයක් වශයෙන් the meeting was started at 7:30 am. රැස්වීම පටන් ගත්තේ උදේ 7:30ට. මෙතෙන්දී අපිට අවශ්‍ය නැහැ කවුද රැස්වීම පටන් ගත්තේ කියලා. මීට අමතරව ඉංග්‍රීසි භාෂාවේ passive voice වලට තවත් භාවිතාවන් රාශියක් තියෙනවා. නමුත් අපි මේ වීඩියෝ එකේ ඒ සියල්ල සඳහන් කරන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ active voice වාක්‍යයක් ඉතා පහසුවෙන්ම passive voice වලට හරවන ආකාරය ඉගැන්වීමයි. අපි ඉදිරි පාඩමකදී බලාපොරොත්තු වෙනවා passive voice වල විවිධ භාවිතාවන් ඔබ වෙත ගෙන ඒමට. ඇත්තටම අපට විශ්වාසයි මේ වීඩියෝ එක අවසානයේ active voice වාක්‍යයක් passive voice වලට හරවන හැටි ඉගෙන ගන්න විතරක් නෙමෙයි ඔයාට ඒක කාට හරි උගන්වන්නත් පුළුවන් වේවි කියලා. ඕකේ. passive voice ඉගෙන ගන්න කලින් අපි අඳුනගමු සරල active voice වාක්‍යයක කොටස් මොනවද කියලා. ඒක වඩා වැදගත් වේවි passive voice වාක්‍යයක් පහසුවෙන් නිර්මාණයට. Tony writes novels. Tony නවකතා ලියනවා. මේ වාක්‍යයේ Tony තමයි කර්තෘ. ඒ කියන්නේ subject එක. writes තමයි ක්‍රියාව. ඒ කියන්නේ verb එක. novels තමයි කර්මය. ඒ කියන්නේ ක්‍රියාවට යටත් වෙන දෙය. ඒ object එක කියලා හඳුන්වනවා. Now let's see how to create a passive voice sentence. දැන් අපි බලමු කොහොමද passive voice වාක්‍යයක් නිර්මාණය කරන්න කියලා. මෙහිදී මම ඔයාලට කියලා දෙනවා ඉතා පහසු පියවරයන් 5කින් active voice වාක්‍යයක් කොහොමද passive voice වලට හරවන්නේ කියලා. Step 1 පළමු පියවර තමයි කර්තෘකාරක වාක්‍යයේ කර්මය හොඳින් හඳුනා ගැනීම. Tony writes novels. මෙම වාක්‍යයේ novels තමයි කර්මය වෙන්නේ. Step 2 දෙවන පියවරේදී අපි කර්තෘකාරක වාක්‍යයේ හඳුනාගත් කර්මය නව වාක්‍යයේ ඉදිරියට ගෙන එන්න ඕන. එතකොට මේ වාක්‍යයේ කර්මය වෙන්නේ novels. අපි මේ novels කියන පදය කර්මකාරක වාක්‍යයේ මුලට රැගෙන එනවා. Step 3 තුන්වන පියවර තමයි සුදුසු උපකාරක පදයක් යෙදීම. මෙහිදී අපේ කර්තෘකාරක වාක්‍ය simple present tense නිසා උපකාරක පදය වන්නේ am, is, are තුනෙන් එකක්. හැබැයි මෙහිදී අපිට සිද්ධ වෙනවා අපි අලුත් වාක්‍යයේ ඉදිරියට ගත් පදයේ ඒකවචන බහුවචන භාවය මත වඩාත් සුදුසුම උපකාරක පදය තෝරගන්න. මෙහිදී novels බහුවචන පදයක් නිසා උපකාරක පදය වන්නේ are. මේ උපකාරක පද තෝරා ගැනීම පිළිබඳව මේ වීඩියෝවේ ඉදිරි අවස්ථාවක ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. Step 4 හතරවන පියවර. මෙහිදී ක්‍රියාපදයේ past participle අවස්ථාව යොදාගත යුතුයි. write යන පදයේ past participle ස්වරූපය තමයි written. එම නිසා passive වාක්‍ය
novels are written ලෙස ගොඩනැගෙනවා. novels are written. past participle කියන්නේ ක්‍රියාපදයේ ප්‍රධාන අවස්ථා අතරින් එකක්. අපි වෙනත් වීඩියෝවකින් ඔබට past participle පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පාඩමේදී ඔබේ පහසුව සඳහා ක්‍රියාකාරකම් වලට අවශ්‍ය වන past participle ක්‍රියා ස්වරූප ක්‍රියාකාරකම් ඉදිරියේ සඳහන් කරලා තියෙනවා. step 5 පස්වන සහ අවසාන පියවර. මෙහිදී කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ by යන නිපාත පදයෙන් නව වාක්‍යයේ අගට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ passive voice වාක්‍යයේ අගට සම්බන්ධ කරනවා. නමුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙම by මගින් කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ සම්බන්ධ කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. ඇයි මම එහෙම කියන්නේ? මතකද අපි වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා passive voice භාවිතා කරන්නේ කර්තෘ දන්නේ නැති, කර්තෘ අවශ්‍ය නැති අවස්ථාවලදී කියලා. ඉතින් අමුතුවෙන් වාක්‍ය අගට කර්තෘ කෙනෙක් සම්බන්ධ කිරීම අවශ්‍ය වෙන්නේ නැහෙනේ. නමුත් ඔයාලට විභාගවලදී active voice වාක්‍ය දෙනවා passive voice බවට හරවන්න. අන්න එවැනි අවස්ථාවලදී ඔයාලට සිද්ධ වෙනවා කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ by මගින් වාක්‍ය අගට සම්බන්ධ කරන්න. හරි. දැන් අපි passive voice වාක්‍ය නිර්මාණය කරලා අවසానයි. මං හිතන්නේ ඔයාලට අවබෝධ වෙන්නේ නැති කොහොමද active voice වාක්‍ය passive voice වලට හරවන්නේ කියලා. කොහොම වුණත් වඩා පැහැදිලි කර ගැනීමකට අපි මේ step 5ම එකට සාකච්ඡා කරමු. මතකනේ අපේ වාක්‍ය Tony writes novels. step 1 කර්තෘකාරක වාක්‍යයේ කර්මය හඳුනා ගන්න. මොකක්ද මේ වාක්‍යයේ කර්මය? novels. step 2 අපි මේ හඳුනාගත් කර්මය නව වාක්‍යයේ ඉදිරියට ගෙනාවා. novels වාක්‍යයේ ඉදිරියට ගෙමු. step 3 මතකද step 3 වලදී කරපු දේ? එහිදී අපි ගැළපෙන උපකාරක පදයක් යොදා ගන්නවා. මෙහිදී Tony writes novels කියන වාක්‍ය simple present tense නිසා උපකාරක පද වන්නේ am, is, are. novels බහුවචන පදයක් නිසා අපි උපකාරක පදයේ ලෙස ආ තෝරා ගත්තා. step 4 step 4 හරිම ලේසි. එහිදී අපි කරන්නේ ක්‍රියාපදේ past participle ස්වරූපයේ යොදනවා. step 5 අන්තිමේදී මොකද කරන්නේ? කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ නව වාක්‍යයේ අගට by මගින් සම්බන්ධ කරනවා. novels are written by Tony. මම හිතන්නේ දැන් වඩා පැහැදිලි ඇති කියලා. Let's look at the another example. Shehan makes a kite. මෙහිදී object එක වන්නේ a kite. අපි ආ වාක්‍යය ඉදිරියට ගේනවා. Shehan makes a kite කියන වාක්‍ය simple present tense නිසා උපකාරක ක්‍රියාපද වන්නේ am, is, are. a kite ඒකවචන නිසා උපකාරක පදයේ ලෙස is තෝරගමු. ඊළඟ අපි ක්‍රියාපදයේ past participle ස්වරූපය යොදමු. make වල past participle ස්වරූපය made. ඒක නිසා අපේ passive voice වාක්‍ය වන්නේ a kite is made. අවසාන පියවර විදියට අපි සුපුරුදු පරිදි කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ ඒ කියන්නේ Shehan මේ වාක්‍යයේ අගට by මගින් සම්බන්ධ කරමු. a kite is made by Shehan. මම හිතන්නේ මේක දැන් ඔයාලට හොඳටම පැහැදිලි ඇති කියලා. හොඳයි එහෙනම්. මෙන්න දැන් ඔබේ වාරය. ඔයා ඉගෙන ගත්ත passive voice දැනුමෙන් මේ වාක්‍ය ටික passive voice වලට හරවන්න. ඔයා දැන් මේ වීඩියෝව නවත්තලා කොලයක් අරගෙන මේ වාක්‍ය passive වලින් ලියන්න. යමක් අමතක වුණොත් වීඩියෝවේ ආපස්සට ගිහිල්ලා ලෙසන් එක ආපහු බලන්නත් පුළුවන්. අනිවාර්යෙන් වීඩියෝ එක ස්ටොප් කරලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. මොකද ඊළඟට අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීලා තියෙන නිසා. ඔයාගේ පහසුව සඳහා අපි ඔයාට ක්‍රියාපදයේ past participle අවස්ථාවත් ලබා දීලා තියෙනවා. built කියන පදයේ past participle එක built. buy වල bought, eat වල eaten, drive වල driven, play වල played. Okay, let's look at the sentences. People build houses. Father buys newspapers. Rabbits eat carrots. Ganesh drives a lorry. Children play cricket. Okay, let's look at the answers for activity 1. Number 1, houses are built by people. Number 2, newspapers are bought by father. Number 3, carrots are eaten by rabbits. Number 4, a lorry is driven by Ganesh. Number 5, cricket is played by children.
Okay, how many answers did you get right? ඕකේ. අපි දැන් අපේ පැසිව් වොයිස් දැනුම තවදුරටත් වර්ධනය කරගමු. She advises him. බලන්න මේ වාක්‍ය සරල වාක්‍යයක්. නමුත් මේ විශේෂත්වයක් ඔයාලට පේනවද? ඔව්. මෙහි කර්තෘ සහ කර්මය ඒ කියන්නේ she සහ him සාමාන්‍ය නාමපද නෙමෙයි. ඒවා අයත් වන්නේ pronouns. ඒ කියන්නේ සර්වනාම වලට. මේ සර්වනාම සහිත වාක්‍යයක් පැසිව් වොයිස් බවට පත් කරද්දී යම් වෙනස්කම් කිහිපයක් කරන්න සිද්ධ වෙනවා. හරි. අපි මුලින්ම සර්වනාම පිළිබඳ යම් අවබෝධයක් ලබා ගමු. මෙහිදී මම ඔයාලට දක්වලා තියෙනවා pronoun වගේ මුල් අවස්ථා දෙක. subject pronoun සහ object pronoun. මොකද මේ අවස්ථා දෙක තමයි අපට පැසිව් වොයිස් නිර්මාණයට අදාළ වන්නේ. ඒ අවස්ථා දෙක ඔයාලට දැනටමත් පාඩම් නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා ඒක පාඩම් කරගන්න. ඒ වගේම මූලික දැනුම අඩු අයට මම මෙතන අමතර දැනුමක් ලබා දෙන්නම්. මෙම subject pronoun ඒ කියන්නේ I, we, you, they, he, she, it වාක්‍යයක භාවිතා වෙන්නේ ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයක භාවිතා වෙන්නේ වාක්‍යයේ කර්තෘ ලෙස වාක්‍යයේ මුලින්. ඒ වගේම object pronouns me, us, you, them, him, her, it භාවිතා වෙන්නේ කර්තෘකාරක වාක්‍යයේ කර්මය ලෙස. හරි. ඒක අමතර දැනුමට එකතු කරගන්න. නැවතත් she advises him කියන උදාහරණය බලමු. මතකනේ passive voice වලදී object එක අඳුනගෙන ඒ නව වාක්‍ය ඉදිරියට ගෙනෙන්න ඕන මුලින්ම. මෙහිදී object එක විදියට තියෙන්නේ him. ඒ කියන්නේ object pronoun එක. මේ විදියට කර්මයේ විදියට object pronoun එකක් තියෙනකොට එයා අලුත් වාක්‍යය ඉදිරියට ගෙන යද්දී subject pronoun එකක් ලෙස තැබෙන්න ඕන. මේ වාක්‍යය නම් him මුලට යන විට he වෙනවා. ඒ වගේම ඔයාලට මතකයිනේ passive voice වාක්‍යයේ අවසානයේ කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ by මගින් නව වාක්‍යයකට සම්බන්ධ කරන බව. එහිදී කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ subject pronoun එකක් නම් ඒ නව වාක්‍යය අගට යනකොට object pronoun එකක් විදියට තියෙන්න ඕන. මේ වාක්‍යය නම් she නව වාක්‍යය අගට යන විට her බවට පත් වෙන්න ඕන. හරි. අපි දැන් බලමු මේ වාක්‍ය passive voice වලට හරවන්නේ කොහොමද කියලා අපි මුලින් ඉගෙනගත්ත පියවර පහ යටතේ. මේ වාක්‍ය object එක him. එයා ඉස්සරහට එනකොට he වෙනවා. ඊළඟට උපකාරක පදය is. ඊට අනුව අපි is යොදනවා. he is. ඊට පස්සේ ක්‍රියාපදයේ past participle අවස්ථාවේ යෙදුවහම අපේ නව passive voice වාක්‍ය he is advised බවට පත් වෙනවා. අවසානයේ අපි she ඒ කියන්නේ කර්තෘකාරක වාක්‍යයේ කර්තෘ නව වාක්‍ය අගට by මගින් සම්බන්ධ කරනවා. මෙහිදී she subject pronoun එකක් නිසා එයාගේ object pronoun අවස්ථාව her භාවිතා කරනවා. හරි. දැන් අපේ passive voice වාක්‍ය වන්නේ he is advised by her. හරි. අපි මේ ක්‍රියාකාරකමින් දැන් ඉගෙන ගත්ත subject pronoun සහ object pronoun වෙනස් වෙන විදිය අවබෝධ කරගනිමු. පෙර පරිදිම වීඩියෝ එක ස්ටොප් කරලා උත්තර ලියන්න පටන් ගන්න. මොකද ඔයාට ඊළඟට මේ ප්‍රශ්න වලට පිළිතුරු අපි ලබා දෙනවා. Let's look at the sentences. He blames them. They protect it. She feeds him. We help her. I teach you. ඉස්සෙල්ලා වගේම ඔයාට ක්‍රියාපදවල past participle ස්වරූපය ඉදිරියෙන් දීලා තියෙනවා. blame වල past participle එක blamed. protect වල protected. feed වල fed. help වල helped. teach වල taught. Okay, now look at the answers. First one, they are blamed by him. අපි මේ වාක්‍ය ගැන සලකලා බලද්දී කොළ පාටින් active voice වාක්‍යයේ කර්තෘ ඒ කියන්නේ he passive voice වාක්‍යයේ අගට සම්බන්ධ කරද්දී him බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම active voice වාක්‍යයේ රතු පාටින් දක්වලා තියෙන කර්මය ඒ කියන්නේ them passive voice වාක්‍යයේ මුලට එන විට they බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අනෙක් වාක්‍යවලත් මේ දෙම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපි බලමු අනෙක් පිළිතුරු. Number 2, it is protected by them. Number 3, he is fed by her. Number 4,
She is helped by us. Number 5. You are touched by me. මෙහිදී ඔයාගේ පිළිතුරු වල යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් pronoun වගු දිහා බලලා ඒක අවබෝධ කරගන්න ඔයාට පුළුවන් වේවි. ඕකේ. දැනටමත් අපි පැසිව් වොයිස් වල මූලික කාරණා ඉගෙනගෙන අවසానයි. අපි දැන් බලමු දිග වාක්‍යයක් පැසිව් කරන්නේ කොහොමද කියලා. අපි මුලින් කතා කරපු හැම වාක්‍යයකම තිබුණේ subject verb object විතරයි. නමුත් අපිට හමු වුණ වාක්‍ය වලට බොහෝ විට ඉතිරි කොටසක් එහෙම නැත්නම් rest එකක් තියෙනවා. මොකද්ද මේ rest එක කියන්නේ? subject verb object එකට පසුව වාක්‍යයට සම්බන්ධ වෙන ඕනෑම කොටසක් පොදුවේ අපිට rest එක කියලා හඳුන්වන්න පුළුවන්. මේ වාක්‍ය නම් everyday කියන පදේ තමයි rest එක වෙන්නේ. ඕකේ. අපි දැන් එවැනි rest එකක් සහිත වාක්‍යයක් passive voice කරන ආකාරය සලකා බලමු. He plays cricket with friends. මේ වාක්‍යයේ rest එක with friends. මෙවැනි වාක්‍යවලදී කරන්න ඕන rest එක මතකට අමතක කරලා පෙර පරිදිම passive voice වාක්‍ය නිර්මාණය කිරීමයි. මෙහිදී cricket ඒ කියන්නේ object එක වාක්‍යයේ ඉදිරියට ගෙන එනවා. මේ වාක්‍ය simple present tense වාක්‍යයක් සහ cricket ඒක වචන නිසා උපකාරක පදය වෙන්නේ is. ඊළඟට ක්‍රියාපදේ past participle ස්වරූපය වන played යොදනවා. ඊට පස්සේ කතෘකාරක වාක්‍යයේ කතෘ ඒ කියන්නේ he by මගින් නව වාක්‍යයේ අගට සම්බන්ධ කරනවා. මතකනේ he subject pronoun එකක් නිසා එයා වාක්‍යය අගට යනකොට object pronoun එකක් විදිහට තියන්න ඕන. ඒ කියන්නේ he him බවට පත් වෙනවා. Cricket is played by him. අපි කලින් හදපු passive voice වාක්‍ය විදියමයි. ඉතින් මොකද්ද මේ වාක්‍යයේ ඉතිරි කොටසට කරන්නේ? අපි මේ rest එක, ඒ කියන්නේ ඉතිරි කොටස passive voice වාක්‍යය අගට සම්බන්ධ කරනවා. හරිම ලේසි. Cricket is played by him with friends. හැබැයි ඒ වගේම අපිට තව ඔප්ෂන් එකක් තියෙනවා. මේ දෙවන වාක්‍යය දක්වලා තියෙන විදිහට past participle verb එකට පස්සේ rest එක තියලා by මගින් කතෘ සම්බන්ධ කිරීම වාක්‍යය අගට සිද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට cricket is played with friends by him. කෙටියෙන් කිව්වොත් මේ rest එක මේ ආකාර දෙකටම තියන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මෙතෙක් මා ඉගෙනූ දේවල් සමහරට ඔබ කොහෙන් හෝ කලින් ඉගෙනගෙන තියෙන්න පුළුවන්. නමුත් මගේ තියෙන අත්දැකීම් එක්ක අලුතෙන් පන්ති වලට එන ළමයින්ගේ විශේෂ දුර්වලතාවයක් තමයි නිවැරදිව subject, object සහ rest එක හඳුනා ගැනීමට තියෙන අපහසු බව. ඒකට විසඳුමක් විදියට මම passive tip number 1 යටතේ ඔයාලට කියලා දෙන්නම් කොහොමද වාක්‍යයක rest එක නිවැරදිවම හඳුනගන්නේ කියලා. Okay. How to identify the rest? කොහොමද rest එක හඳුනගන්නේ? මේ පහත දක්වලා තියෙන අවස්ථා වලින් එකක් හෝ කිහිපයක් වාක්‍යයක භාවිතා වුණොත් ඒවා rest එක විදියට තමයි සැලකිය යුත්තේ. Number 1 කාලය දක්වන පද. Everyday, yesterday, today, tomorrow වැනි පද. Number 2 ස්ථානය දක්වන පද. Here, there, everywhere වගේ පද. Number 3 ly වලින් අවසන් වන පද. එහෙම නැත්නම් අපිට මෙහෙ හඳුන්වන්න පුළුවන් adverb of manner කියලා. Carefully, beautifully, sadly, well ආදී පද. Phrases. මේ තා වැදගත් අවස්ථාවක්. මොකද ළමයි වරද්ද ගන්න අවස්ථා වලින් එකක්. මොකද්ද phrase එකක් කියන්නේ? phrase එකක් කියන්නේ නිපාත පදයකට, ඒ කියන්නේ on, in, for, with වගේ නිපාත පදයකට නාම පදයක් හෝ ක්‍රියාපදයක් එකතු වුණු අවස්ථාව. අපි උදාහරණ බලමු. On the table, with friends, near the river, to learn. Okay. අවසාන අවස්ථාව clauses. මොකද්ද clause එකක් කියන්නේ? clause එකක් කියන්නේ සම්බන්ධ වාචී පදයකට තවත් වාක්‍යයක් සම්බන්ධ වීම. සම්බන්ධ වාචී පද මොනවද? because, although, though, when, while වගේ පද. අන්නේ එවැනි සම්බන්ධ වාචී පදයකට සමස්ත වාක්‍ය කොටසක්ම සම්බන්ධ වීම තමයි clause එකක් කියලා කියන්නේ. ඇත්තම කිව්වොත් මේ ඉහතින් දක්වලා තියෙන සියලු අවස්ථා පොදුවේ හඳුන්වන්න පුළුවන් adverbs හෝ adverbial කියලා. නමුත් ඔයාගේ පහසුව සඳහා අපි ඒවා ඉතා සරල කරලා ඔයාලට දක්වලා තියෙනවා. හොඳයි. ඔයාලා මෙතෙක් වෙලා ඉගෙන ගත්ත දේවල් වඩාත් තහවුරු කරගන්න අපි මෙම ක්‍රියාකාරකම් වෙත යොමු වෙමු. මතක ඇතුව මෙම වීඩියෝව නවත්තලා උත්තර ලියන්න පටන් ගන්න.
මොකද ඔයාට ඉදිරියේදී මේ සඳහා පිළිතුරු ලබා දීලා තියෙනවා. Okay, let's start. First one, I visit my grandmother every Sundays. Second one, he draws pictures nicely. Third one, they grow vegetables to sell. ඔයාගේ පහසුවට ක්‍රියාපදයේ සහ එහි past participle අවස්ථාව ඉදිරියෙන් දීලා තියෙනවා. visit වල past participle අවස්ථාව visited, draw වල drawn, grow වල grown. Answers for activity number 3. ඔයා දැනටමත් දන්නවා මේ ප්‍රශ්න වලට පිළිතුරු ආකාර දෙකකට ලබා දිය හැකි බව. ඒ නිසා ඔයාගේ පිළිතුර මේ ආකාර දෙකෙන් කුමන හෝ ආකාරයක් වුවත් නිවැරදි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර My grandmother is visited every Sundays by me. එහෙම නැත්නම් My grandmother is visited by me every Sundays. Number 2. Pictures are drawn nicely by him. එහෙම නැත්නම් ඔයාට ලියන්න පුළුවන් Pictures are drawn by him nicely. Number 3. Vegetables are grown to sell by them. එහෙම නැත්නම් Vegetables are grown by them to sell. ඕකේ. අපි දැන් බලමු ටෙන්ස් එක අනුව පැසිව් වොයිස් වෙනස් වෙන්නේ කොහොමද කියලා. කලින් අපි සාකච්ඡා කළ විදිහටම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වල උපකාර පද වන්නේ am is are. එහිදී I එක්ක am යෙදෙනවා. he she it ඇතුළු ඒකවචන නාමපද සමග is යෙදෙනවා. we you they ඇතුළු බහුවචන නාමපද සමග are යොදන්න ඕන. හරි. මම මෙහිදී ඔයාලට පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා am is are යෙදෙන්නේ කොහොමද කියලා. එහිදී අපි එක වාක්‍යයක් අරගෙන එයාගේ ඔබ්ජෙක්ට් එක විතරක් අවස්ථා තුනකදී වෙනස් කරලා තියෙනවා. බලමු පළවෙනි වාක්‍යය. පළවෙනි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක වෙන්නේ me. එයා ඉස්සරහට යනකොට I වෙනවා. I ට ගැලපෙන උපකාරක පදය am. දෙවෙනි වාක්‍යය බලමු. එයාගේ ඔබ්ජෙක්ට් එක her. එයා ඉස්සරහට යනකොට she වෙනවා. she ට ගැලපෙන උපකාරක ක්‍රියාපදය is. තුන්වෙනි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක වෙන්නේ them. එයා ඉස්සරහට යනකොට they වෙනවා. they බහුවචන පදයක්. එයාට වඩා ගැලපෙන්නේ are. දැන් අපි යමු simple past tense වලට. ඒ කියන්නේ සරල අතීත කාලය. මෙහිදී උපකාරක පද ලෙස was සහ were භාවිතා වෙනවා. I සමග was භාවිතා වෙන්නේ. he she it ඇතුළු ඒකවචන නාමපද සමගත් was භාවිතා වෙන්නේ. we you they ඇතුළු බහුවචන නාමපද සමග were භාවිතා වෙනවා. right. අපි දැන් බලමු was were කොහොමද හරියට යොදන්නේ කියලා. මෙහිදීත් අපි එකම වාක්‍ය අවස්ථා තුනකදී භාවිතා කරලා ඔයාට was were භාවිතා වෙන විදිය වඩාත් පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. බලන්න පළවෙනි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක me. යා ඉස්සරහට යනකොට I වෙනවා. I එක අතීත කාලෙදී ගැලපෙන උපකාරක පදය වෙන්නේ was. දෙවෙනි වාක්‍යය බලන්න. her ඔබ්ජෙක්ට් එක her. යා ඉස්සරහට යනකොට she වෙනවා. she එක්කත් she එක වචන සර්වනාම පදයක්. ඒක නිසා she එක්කත් අතීත කාලේ ගැලපෙන්නේ was. තුන්වෙනි වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක them. එයා ඉස්සරහට යනකොට they වෙනවා. they බහුවචන සර්වනාම පදයක්. ඒක නිසා එයාට එක්ක අතීත කාලෙදී යන්නේ were කියන උපකාරක ක්‍රියාපදය. Now let's do the activity number 4. කලින් වගේම තමයි වීඩියෝව නවත්තලා උත්තර ලියන්න පටන් ගන්න. ඔයාට ඉදිරියේදී උත්තර බලා ගන්න පුළුවන් වේවි. මෙම වාක්‍ය passive voice වලින් ලියන්න. I saw him yesterday. Hasini brought flowers to the class. She spoke English fluently with foreigners. ඔයාට අවශ්‍ය වෙන past participle අවස්ථාව වගුවෙන් හොයාගන්න පුළුවන්. Okay, let's look at the answers for activity number 4. First one, he was seen yesterday by me. Second one, flowers were brought to the class by Hasini. Third one, English was spoken fluently with foreigners by her. හරි. අපි දැන් බලමු simple future tense වාක්‍යයක් කොහොමද passive voice කරන්න කියලා. මෙහිදී පොඩි විශේෂත්වයක් තියෙනවා. සියලුම කර්තෘන් එක්ක සියලුම නාමපදත් එක්ක එක උපකාරක පදයයි භාවිතා වෙන්නේ a will be. Okay. මෙහිදීත් අපි එකම වාක්‍ය අවස්ථා තුනකදී භාවිතා කරලා will be වල භාවිතාව ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා. බලමු පළවෙනි වාක්‍යය. He will invite me for the party.
මේකෙදි for the party කියන එක rest එක වෙනවා. එතකොට me තමයි object එක. me ඉස්සරහට යනකොට I වෙනවා. I සමග උපකාරක ක්‍රියාපදය වෙන්නේ will be. මොකද මේ වාක්‍ය අනාගත කාල වාක්‍යයක් නිසා. අපි යමු දෙවෙනි වාක්‍යයට. දෙවෙනි වාක්‍යයේ object එක එතකොට her. එයා ඉස්සරහට එනකොට she වෙනවා. she සමගත් යොදන්න වෙන්නේ අපිට will be. මොකද මේ වාක්‍ය අනාගත කාල වාක්‍යයක් නිසා. තුන්වෙනි වාක්‍යයත් ඒ විදිහම තමයි. object එක them. එයා ඉස්සරහට එනකොට they වෙනවා. බලන්න they බහුවචන සර්වනාම පදයක් වුණා. යෙදෙන්නේ will beම තමයි. කිසිම වෙනසක් නැහැ. ඒකෙන් වඩා පැහැදිලි වෙනවා. අනාගත කාලේට ඒක වචන බහුවචන ભેදකින් තොරව අපි will be භාවිතා කරනවා. Activity number 5. ඔයා දැන් මේ වීඩියෝ එක නවත්තලා කොලයක් අරගෙන උත්තර ලියන්න පටන් ගන්න. Question number 1. They will build a house next year. Number 2. He will pass the examination. Number 3. Teachers will appreciate you. ඔයාට මේ වාක්‍ය ලියද්දී අවශ්‍ය වෙන past participle ස්වරූපය ඉදිරියෙන් දක්වලා තියෙනවා. Answers for activity 5. A house will be built next year by them. The examination will be passed by him. You will be appreciated by teachers. right අපි දැන් බලමු අපි ඉගෙනගත්තු simple present simple past සහ simple future tenses වල passive voice කරන ආකාරයේ සාරාංශය. අපි මෙහිදී එකම වාක්‍ය simple present වලින් simple past වලින් simple future වලින් දක්වලා තියෙනවා. හරි බලමු පළවෙනි වාක්‍යය simple present tense වාක්‍යය my friends help me. මේකේ object එක me එයා ඉස්සරහට යනකොට I වෙනවා. හැබැයි උපකාරක පදේ පාවිච්චි කරන්නේ am. මොකද වාක්‍යයේ තියෙන simple present නිසා. අපි යමු simple past my friends helped me. මෙහිදී object එක me ඉස්සරහට යනකොට එයා I වෙනවා. හැබැයි බලන්න මේකේ උපකාරක පදේ විදිහට භාවිතා කරලා තියෙන්නේ රතු පාටින් දක්වලා තියෙන්නේ was. ඇයි? මේ වාක්‍ය අතීත කාලයි. helped අතීත කාලයි. ඒක නිසා අපිට අතීත කාල උපකාරක පදයක් භාවිතා කරන්න වෙනවා. simple future tense my friends will help me. බලන්න මේකෙත් object එක meම තමයි. ඉස්සරහට යනකොට I වෙනවා. හැබැයි උපකාරක පදේ විදිහට දක්වලා තියෙන්නේ will be. ඇයි? මෙයා future tense වාක්‍යයක් නිසා. right. මෙතෙන්දී ඔයාට යම් වැදගත් දෙයක් පැහැදිලි වෙනවා ඇති. මොකක්ද? වාක්‍ය රටාවට අනුව passive voice කරන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙලා තියෙන උපකාරක ක්‍රියාපදේ විතරයි. passive voice කරන්නේ අපි අර ඉගෙනගත්තු step 5 භාවිතා කරලම තමයි. වෙනස් වෙන්නේ උපකාරක පදේ විතරයි. ඉස්සරහදී වාක්‍ය රටාවෙන් රටාවට කරන ආකාරය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ උපකාරක පද විතරයි. right. අපි දැන් යමු තවත් passive voice tip එකකට. ඇත්තටම ළමයි active voice වාක්‍යයක් passive voice වලට හරවද්දී කරන තවත් වැරද්දක් තමයි ඒගොල්ලෝ නිවැරදිව subject එක සහ object එක හඳුනාගන්නේ නැහැ. අපි දැන් බලමු කොහොමද නිවැරදිව subject and object හඳුනාගන්නේ කියලා. okay. නාම පදයකට ඉදිරියෙන් පහත පද යෙදී ඇති විට ඒවාද subject එකේ හෝ object එකේ කොටසක් ලෙස සලකන්න ඕන. අපි බලමු මොනවද ඒ කියලා. number 1 articles a and the. A boy ate an ice cream. මේ වාක්‍යයේ boy නෙමෙයි කතරු a boy. ඒ වගේම ice cream නෙවෙයි object එක an ice cream. number 2 වලට යමු. determiners. some, many, any, few, more වගේ පද. some people ask more information. මෙතන people නෙමෙයි subject එක some people. ඒ වගේම information නෙවෙයි object එක more information. right. number 3 adjectives. beautiful, tall, kind, fat වගේ නාම විශේෂණ පද. a kind man helped the poor boy. මෙතන subject එක man නෙමෙයි a kind man. ඒ වගේම object එක boy නෙමෙයි the poor boy. අපි යමු අවසානයකට possessive adjective අයිතිය අඟවන නාම විශේෂණ. my, our, your, their, his, her වගේ පද. our teacher advised my friend. මෙතන subject එක teacher නෙමෙයි our teacher. ඒ වගේම object එක friend නෙමෙයි my friend. right. අපි දැන් මේ පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු අපි මේ පාඩමේදී මොනවද සාකච්ඡා කරේ කියලා. මෙහිදී අපි ප්‍රධාන දේවල් 4ක් ඔයාලට ඉගෙනුවා. number 1.
කොහොමද ඇක්ටිව් වොයිස් වාක්‍යයක් අදියර 5කින් පැසිව් වොයිස් බවට හරවන්නේ කියලා. නම්බර් 2 අපි සාකච්ඡා කරා දිග වාක්‍යයක් ඒ කියන්නේ රෙස්ට් එකක් සහිත වාක්‍යයක් පැසිව් කරන ආකාරය. නම්බර් 3 අපි ඊළඟට ඔයාලට අඳුන්වලා දුන්නා අපේ ටිප්ස් යටතේ කොහොමද ඇක්ටිව් වොයිස් වාක්‍යයක සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් රෙස්ට් නිවරදිව හඳුනාගන්නේ කියලා. නම්බර් 4 අපි අවසාන වශයෙන් කතා කරා simple present tense passive, simple past tense passive, simple future tense passive වාක්‍ය නිර්මාණය කරන ආකාරය. හරි. අපි දැන් මේ ඉගෙනගත්තු සියලු දැනුම භාවිතා කරලා අවසාන වශයෙන් ඇක්ටිවිටි එකට යමු. Activity number 6. මේ පාඩමේදී ඔයා ඉගෙනගත් සියලුම විෂය කරුණු ඇතුළත් වෙන විදියට ඇක්ටිව් වාක්‍ය 10ක් දීලා තියෙනවා පැසිව් වොයිස් වලට හරවන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ පිළිතුරු අප වෙත එවීමෙන් ඒවා නිවැරදිද කියලාත් බලා ගන්න. එහිදී ඔයා කරන්න ඕනේ ඔයාගේ පිළිතුරු WhatsApp හෝ email හරහා අප වෙත එවීමයි. Can you teach passive voice now? ඔයාට දැන් passive voice කාට හරි උගන්වන්න පුළුවන්ද? මතකද අපි වීඩියෝ එක පටන් ගන්නකොට කිව්වා මේ වීඩියෝ එක අවසන් වන විට ඔයාට ඇක්ටිව් වොයිස් වාක්‍යයක් පැසිව් වොයිස් වලට හරවන්න විතරක් නෙමෙයි ඒක කාට හරි උගන්වන්නත් පුළුවන් වෙයි කියලා. මොකද හිතන්නේ? ඔයාට පුළුවන්ද කාට හරි උගන්වන්න? ඔයාට තාමත් කොන්ෆිඩන්ස් නැත්නම් නැවත වතාවක් මේ වීඩියෝව නරඹන්න. මම හිතන්නේ එතකොට ඔයාට තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙයි. කොහොම වුණත් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ තමයි Universe English SL channel email address එක හා WhatsApp number එක. ඔයාට පුළුවන් WhatsApp හෝ email හරහා ඔයාගේ පිළිතුරු අප වෙත යොමු කරන්න. ඉතින් ඔයා මේ පාඩමෙන් යමක් ඉගෙන ගත්තා නම් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපිව subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. Thank you for watching. See you next lesson.